පහුගිය දවස්වල අපි මතක ඇති මම කතා කරගෙන හිටිය විශේෂ ප්‍රතික්ෂේප වීම ගැන මම අද ප්‍රතික්ෂේප වීම ගැන නෙමෙයි විශේෂයෙන් කතා කරන්නේ නැහැ. හැබැයි එතන ඉඳලා පොඩ්ඩක් ඒක එතන ඉඳලා පොඩි ලින්ක් එකක් තියාගන්න කියලා. අපි දකින්න පුළුවන් මේ අපි නොයෙකුත් ජීවිතේ නොයෙක් ප්‍රතික්ෂේපයන් තුලින් යන පුද්ගලයා. අර අපි පිළිගන්න ඕනේ ඒ දේ අපිට වෙනවා, ඒ දේ අපිට සිදු වෙනවා. ඒ වෙන ප්‍රමාණය අපිට දන්නේ නැහැ. සමහරලාට ජීවිතේ නොයෙකුත් අවදිවලදී අවස්ථාවන්වලදී ඒ දේ අපිට හොඳින් තේරෙන්න පටන් ගන්නවා. සමහරලාට මුහුණ දෙනවා. ඒ මුහුණ දෙන නොයෙකුත් අවස්ථාවලදී අපිට ඒ දෙයට මුහුණ දෙනකොට අපිට තේරුම් ගන්න පුළුවන් මම ප්‍රතික්ෂේපයක් තුලින් මේ යන්නේ. සමහරලාට ඒ ප්‍රතික්ෂේප වෙන්න පුළුවන් තමාගේ භාර්යාවගෙන්, නැත්නම් ස්වාමියාගෙන්, නැත්නම් දරුවන්ගෙන්, නැත්නම් දෙමව්පියන්ගෙන්, නැත්නම් අවට ඉන්න පුද්ගලයන්ගෙන්. සමහරලාට ඒ ප්‍රතික්ෂේපයේ වැඩ කරන ස්ථානෙදී සිදු වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ මේ දේ අඳුරගත්තන් පස්සේ එවැනි ප්‍රශ්නයක් මට තියෙනවා කියලා දැනගත්තොත් එහෙම ඊට පස්සේ අපි තේරුම් ගන්න තියෙන්නේ මේ ප්‍රතික්ෂේපය සඳහා තියෙන එකම ප්‍රතිකාරය නම් ප්‍රතික්ෂේපය මම ලබන්නේ මම යම් කෙනෙක්ගෙන් පිළිගැනීමක් බලාපොරොත්තු වෙන හින්දා acceptance වෙන කෙනෙක්ගෙන් පිළිගැනීමක් බලාපොරොත්තු වෙන හින්දා අපේ ජීවිතේ හැම වෙලෙම අපි උත්සාහ කරන අනිත් අයගෙන් පිළිගැනීමක් ලබා ගන්නට. හරිද? මෙතන මම හිතගෙන බලාපොරොත්තු වෙන ඔබ මාව පිළිගන්නේ කියලා. හරිද? ඒ බලාපොරොත්තු වෙනවා. අපි එන්නේ බලාපොරොත්තු වෙලා. හැබැයි මම බලාපොරොත්තු වෙන්නේ නැත්නම් මට ලැබෙන්නේ නැහැ. ඒ දේ සිදු වෙන්නේ නැහැ. ඉතින් හැබැයි මිනිස්යන් අපිට මේ දේ අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. අපිට අනිත් අය පිළිගන්නේ නැත්නම් මම ඔබ මාව පිළිගන්නේ නැත්නම් මම මෙතන දේශනා කරලා වැඩක් නැහැ. හරිද? ඔබ මාව පිළිගන්නේ නැත්නම් ඔබ මෙතන එළියට ගියොත් මම මෙතන හිටින්න ඉඳලා වැඩක් නැහැ. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ එක එකනා අපේ පිළිගන්නේ පංගුවක් කියලා ප්‍රතික්ෂේප කරන්නේ. මේ විශේෂයෙන්ම අපේ අවධානය මේ අපිව විශේෂයෙන්ම පිළිගන්නා වූ දෙවියන් වහන්සේ කෙරේ අපේ අවධානය යොමු කරන එක. මනුෂ්‍යයන්ගෙන් ලැබෙන පිළිගැනීම අමතක කරලා මනුෂ්‍යයාගේ ලැබෙන පිළිගැනීම පසුපස හඹා යන්නේ නැතුව අපිට සිදු වෙලා තියෙනවා දෙවියන් වහන්සේගේ පිළිගැනීම කෙරේ රැඳීම කියලා. මනුෂ්‍යයා කෙරේ කොතරම් අපි දේ වචනේ පහුගිය දවස්වල බැලුවා. දේ වචනේ කියලා තියෙනවා අපි මනුෂ්‍යයාගේ ප්‍රශංසාව, මනුෂ්‍යයාගේ ගෞරවය අපි හෙව්වොත් ඒක මලපතක්. ඒක අපේ උගුලක් බවට පත් වෙයි කියලා. මනුෂ්‍යයාගේ ප්‍රශංසාව අපි හැම වෙලේම බලාපොරොත්තු වෙනවා. ස්වාමියාගේ භාර්යාවගේ ප්‍රශංසාව ගෞරවය මට දෙයි කියලා. දෙමව්පියන්ගේ ගෞරවය මට ලැබෙයි කියලා. හැබැයි ඒ දේ එහෙම වෙන්නේ නැතුව අපි දෙවියන් වහන්සේගෙන්ම හොයන්න පටන් ගත්තොත් දෙවියන් වහන්සේ අපි කවදාවත් අතාරින්නේ නැහැ. ඒ ප්‍රශංසාව දෙවියන් වහන්සේගේ ප්‍රශංසාව පමණක් අපේ ජීවිතේ හොයපු පුද්ගලයාට යම් පුද්ගලයෙක් හොයනවාද ඒ පුද්ගලයා කවදාවත් ප්‍රතික්ෂේපයට මුහුණ දෙන්නේ. අපි සමහර වෙලාවට හිතන යේසුස් වහන්සේ හරි බලවත්, ශක්තිමත්, පුදුම පෞරුෂත්වයක් තිබුණු පුද්ගලෙක් ඒ හින්දා උන්වහන්සේට පුළුවන්කම තිබුණ මනුෂ්‍යයන් ප්‍රතික්ෂේප කරද්දී ඉදිරියට යන්න. වෙලා තියෙන්නේ උන්වහන්සේ කවදාවත් සාමාන්‍ය මනුෂ්‍යයෙක් පිළිගැනීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගණන් ගත්තේ නැහැ. තුට්ටුවට ගණන් ගත්තේ නැහැ. අනිත් අය හිතපු දේවල්. උන්වහන්සේගේ ගමන් කරපු හැම මොහොතකම උන්වහන්සේ කිව්වේ පියාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. පියාණන් වහන්සේ මට මොකක්ද කියන්නේ? පියාණන් වහන්සේගේ පිළිගැනීම තිබුණොත් ඒ මට ඇති. කවදාවත් කිසිම කෙනෙක්ගේ පිළිගැනීමක් බලාපොරොත්තු නැහැ. අන්න ඒකයි උන්වහන්සේ ඒ හින්දා උන්වහන්සේ පුළුවන්කම තිබුණේ තමන් මොනතරම් ප්‍රතික්ෂේපයක් මැද ගියත් ඉදිරියට යන්න. යේසුස් වහන්සේගේ ගෝලයන්ට පාවුතුමා අපේ ජීවිතේ බැලුවොත් එimhe දකින්න පුළුවන් මේ එකම එල්ලේ තිබුණේ මම දෙවියන් වහන්සේව සතුටු කරනවා. දෙවියන් වහන්සේව සතුටු කරනවා. ඒ සතුටු කරන දේ තමන් ඉදිරියේ තබා ගත්තන් පස්සේ දෙවියන් වහන්සේගේ පිළිගැනීම පමණක් බලාපොරොත්තු වුණාන් පස්සේ මනුෂ්‍යයාගේ ගෞරවය සම්පූර්ණ ඉවත් කරන් පස්සේ තමන්ට ඉදිරියට යන්න පුළුවන්. දැන් මේක හරි ලේසි මට කියන්න බෑ, කරන්න යනකොට හරි අමාරුයි. අපි ජීවත් වෙන්නේ මිනිස්සුන්ගේ අර ස්පොන්ජ් එකක් වගේ හැම වෙලේම අපි බලාපොරොත්තු වෙනවා මේ යම් දෙයක් මාව පුරවන්න. හරිද? අපි හර
එක්තරා විදිහක බේසමක් අරගෙන අනේ මාව ගෞරව කරන්න මට උදව් කරන්න මට මාව වර්ණනා කරන්න මගේ ගැන හොඳ කියන්න මගේ ගැන යහපත් දේවල් කියන්න හරිද ඒ වගේ අපි හැම වෙලෙම දුවන්නේ අපි ඒකෙන් ඉවත් වෙලා අපේ ජීවිතේ අපි එක දෙයක් කෙරේ යොමු වෙලා කිව්වොත් ස්වාමීනි ඔබ වහන්සේගේ පිළිගැනීම විතරයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් යේසුස් වහන්සේ උන්වහන්සේගේ ජීවිත කාලයේදී එක දෙයක් උන්වහන්සේගේ පියාණන්ගේ කැමැත්ත පියාණන් වහන්සේ කෙරේ පමණක් තමන්ගේ අවධානය යොමු කරගෙන ගමන් කරනවා. අපිට උන්වහන්සේ කියන්නේ අපි ජීවිත කාලයක් තිස්සේ වෙන කොතරම් මිනිස්යන්ගෙන් ගෞරවයක් ආදරයක් ලැබුණත් ලැබුණ නැතත් අපි එකම අවධානය තියෙන ස්වාමිනේ ඔබ වහන්සේගේ ආදරය. ඔව් මට මගේ පියෙක් නැති වුණා. අවුරුදු ගණනාවක් මගෙත් එක හොඳ යාළුවෙක් වගේ හිටපු පියෙක්. බොහෝ විට ඒ අඩුව ඉදිරියට සමහරවට හැංගෙනවා මේ එදා අපි ගෙදර ගිය වෙලාවට මට එකපාරට තේරුණා ඩැඩි නෑ නේද? එකපාරට ඇදලා ඔළුවට මේ ආයේ නෑ නේද? ජීවිතේ නෑ නේද? ආයේ කවදාවත් නෑ අවුරුදු මම උපන් දවසේ ඉඳලා මේ දක්වා කවදාවත් ඒ අඩුව තිබුණේ නෑ. හැම වෙලේම යාළුවෙක් එක්ක කතා කරන්න පුළුවන්. අද එයා නෑ නේද? මින් පස්සේ නෑ නේද? අඩුවක් තියෙනවා. හැබැයි ඒ අඩුව නෑ කියලා ඒ කිරි රැඳීමේ නෙවෙයි මට වෙලා තියෙනවා සම්පූර්ණ ස්වාමීන් වහන්සේ යොමු වෙලා උන්වහන්සේගෙන් අඩුව පුරව ගන්න කියලා. උන්වහන්සේගෙන් ඒ අඩුව මගේ හදවත පුරව ගන්න කියලා. ඒක මට තීරණයක් ගන්න වෙලා තියෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ මම ස්තුතිවන්ත වෙන අතර මගේ පියාණන් තුලින් දෙවියන් වහන්සේ දුන්න ආශිර්වාද ඔබ වහන්සේ මගේ පියාණන්. ඒ නිසා මම ඔබ වහන්සේගෙන් දේවල් ලබා ගන්න. යේසුස් වහන්සේගේ මව සහෝදරයන් උන්වහන්සේ හොයාගෙන ආපු වෙලාවට උන්වහන්සේ මොකද කිව්වේ? මගේ මව පියා කවුද? ඒ කියන්නේ තමගේ අවධානය සම්පූර්ණයෙන්ම පියාණන් කෙරේ යොමු කරනවා. තමගේ අවධානය සම්පූර්ණයෙන් පියාණන් කෙරේ යොමු කරන්න පටන් ගත්තා. ඉතින් අද උදෑසන විශේෂයෙන් මම කැමති අපේ පියාණන්ගේ හදවත අපේ දෙවි පියාණන්ගේ හදවත ගැන පොඩ්ඩක් අපේ අවධානය සම්පූර්ණයෙන්ම යොමු කරන්න කියලා. දෙවි පියාණන්ගේ දෙවි වහන්සේගේ වචනේ දෙවි පියාණන්ගේ තියෙන උන්වහන්සේ කෙරේ අපේ හදවත සම්පූර්ණයෙන් යොමු කරන එක අද උදෑසන මගේ තියෙන අවධානය. ඉතින් අපි දේ වචනේ විශේෂයෙන්ම දකින්න පුළුවන් වෙයි දෙවියන් වහන්සේත් එක්ක කිට්ටු ගමනක් අවශ්‍ය නම් අපි උන්වහන්සේව අපේ පළමුවෙන් අපි බොහෝ විට අපි අහුවොත් ප්‍රශ්නයක් ඔබට දෙවියන් වහන්සේ කවුද කියලා. ඔබ දකින්න දෙවියන් වහන්සේ ගැන පින්තූරයක් අඳින්න නැත්නම් ඔබට කිව්වොත් රචනයක් ලියන්න කියලා ඔබ මොකක්ද ලියන්නේ? අපි බොහෝ අය කියයි උන්වහන්සේ මවුන් කරවනා. බොහෝ අය කියයි උන්වහන්සේ මට සපයන්න. බොහෝ අය කියයි උන්වහන්සේ මගේ ගැලවුම් කරු. උන්වහන්සේ මගේ මිදුම් කරු. උන්වහන්සේ මේ දේ කරා මේ දේ කරා මේ දේ කරා මේ දේ කරා ඒ ඔක්කොම ඇත්තයි. දෙවියන් වහන්සේගේ චරිත ගුණාංග ගැන අපි හොයලා බැලුවා. අපි විස්තර කරන්න කිව්වොත් එහෙම 100,000 ගණනක් දේවචනයේ තියෙන උන්වහන්සේ චරිත ගුණාංග. හරිද? උන්වහන්සේ පළමුවෙන් මවුන් කරුවා. හරිද? දැන් මෙතෙන්දී අපි ටික වෙලාවකට ඉස්සර ගායනා කරා සමහර වචන වර්ගයක් පාවිච්චි කරා. උන්වහන්සේගේ ස්වභාවය විස්තර කරන සමහර දේවල් අපි පාවිච්චි කරා. වචන පාවිච්චි කරා. උන්වහන්සේ මවුන් කරුවේ, උන්වහන්සේ සපයන්න, උන්වහන්සේ සුවය දෙන්න, උන්වහන්සේ මාව ඔසවගෙන ගෙනියයි, උන්වහන්සේ මගේ හැම දෙයක්ම. ඒ වගේම අපි දකින්න පුළුවන් මේ දෙවියන් වහන්සේට මායිති වූ විශේෂ ගුණාංග වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ ඒ ගුණාංග කාටවත් නැහැ. උදාහරණයක් මවුන් කරුවා. මවුන් කරුවා නම් දෙවියන් වහන්සේ හැරෙන්න වෙන කාටවත් වෙන්න බෑ. උන්වහන්සේ සර්වවාසී. උන්වහන්සේ සර්ව බලධාරී. උන්වහන්සේ සර්ව ඥාන. දෙවියන් වහන්සේ. මේ උන්වහන්සේගේ තියෙන ස්වභාවයන් වෙන කාටවත් බෑ. තියෙන්න යම් ආකාරයකට සුළු වශයෙන් තිබුණත් ඒ தත්ත්වයේ දිව්‍ය මහත් විශාලත්වය කවදාවත් ළඟා වෙන්න බෑ. හැබැයි
එක දෙයක් අපි දකින්න පුළුවන් වෙයි. දෙවියන් වහන්සේ පියෙක් හැටියට දැකීම අපේ පෞද්ගලික ජීවිතයේ එදිනෙදා ගමනට අත්‍යවශ්‍යයි. අපි බොහෝ විට දෙවියන් වහන්සේ මැවුම් කරුවා නම් කියලා හැබැයි හිතන්න පුළුවන්. බොහෝ තියෙන ආගම්වල ලෝකේ දෙවි කෙනෙක් ඉන්න බව විශ්වාස කරනවා. හැබැයි උන්වහන්සේ නිකන් මැවුම් කරුවා. උන්වහන්සේ සපේන පුද්ගලෙක්. උන්වහන්සේ මගේ මිදුම් කරුවා. ඒ කියන්නේ මාව නිදහස් කරා. එච්චරයි ඔහුගේ ජීවිතයේ තියෙන පින්තූරේ දෙවියන් වහන්සේ. හැබැයි මට උන්වහන්සේව දකින්න බැරි නම් පියෙක් හැටියට. මගේ පියා හැටියට මට දකින්න බැරි නම් මගේ ජීවිතේ විශාල වූ අඩුවක් මට තේරුණා. දැනගන්න පුළුවන්. ඉතින් සතුරා අපේ ජීවිතේ සතුරා යක්ෂයා බොහෝ විට උත්සාහ කරන අපේ ජීවිතේට වැරදි පින්තූරයක් දෙවියන් වහන්සේ කියලා දෙන්න. වෙන නොයෙකුත් ස්වභාවයන් දෙවියන් වහන්සේ පිළිබඳ චරිත ගුණාංග දෙන්න පුළුවන්. හැබැයි පියාණන් කියන චරිතය මගේ ජීවිතේ දෙවියන් වහන්සේ කියලා ඇඳිලා නැත්තම් මගේ ජීවිතේ ලොකු අඩුවක් මම දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේ පියාණන් කියන චරිතය මේ වචනේ අනිත් දෙවියන් වහන්සේගේ තියෙන චරිත ගුණාංග වලට වැඩි ඉහළම චරිතයක් කියලා කියනවා. ඉහළම චරිතයක් කියලා කියනවා. පියාණන් කියන වචනේ ඉතාමත් වැදගත්. ඉතින් ඒ අතරම දකින්න පුළුවන් වෙයි දෙවියන් වහන්සේගේ නොයෙකුත් චරිත ගුණාංග ගත්තොත්. දැන් උදාහරණයක් වශයෙන් අපි බැලුවොත් එහෙම දෙවියන් වහන්සේ ස්වෛරී දෙවි කෙනෙක් කියලා කිව්වා. අර මේ මම හැඳින්වීමක් පමණයි මෙතන මේ කරගෙන යන්නේ. දෙවියන් වහන්සේ ස්වෛරී දෙවි කෙනෙක්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඕන දෙයක් ඕන වෙලාවකට ඕනේ ආකාරයෙන් කරනවා. දැන් මේ ස්වෛරී දෙවි කෙනෙක් කියලා අපි දෙවියන් වහන්සේට බලනකොට දැන් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ කියන්නේ මිනිස්යාට තෝරා ගැනීම නිදහස නැද්ද? දෙවියන් වහන්සේ ස්වෛරී. ඉතින් මොනවාකට වැඩක් නැහැ. දෙවියන් වහන්සේ තෝරගෙන ඉවරයි. දෙවියන් වහන්සේ කරන්න දේවල් ඔක්කොම වැඩ. දෙවියන් වහන්සේ ඕනෑක් උන්වහන්සේට ඕන විදිහට කරනවා. ස්වෛරී දෙවි කෙනෙක්. උන්වහන්සේ කැමති ආකාරයෙන් දේවල් ලෝකේ කරන්නේ. කැමති ආකාරයෙන් දේවල් වෙනස් කරන්න අලුත් කරන්නේ ඔක්කොම ඒක තමයි ස්වෛරී කියලා කියන්නේ. එතකොට ඕගොල්ලෝ මගේ තියෙන මේ මහා දෙවියන් වහන්සේගේ ක්‍රියාවලියේ තියෙන ප්‍රමුඛාර්ථය මොකක්ද? අපිට කියන්න දැනකට ඒක මොකක් කරන්නේ මොන ආකාරයක් වැඩක් නැහැ ඉතින් දෙවියන් වහන්සේ කෙලවර උන්වහන්සේ වැඩ තමයි කරලා තියෙන්නේ. මම වැඩක් නැහැ. කොතන හිටියත් මම වැඩක් නැහැ. උන්වහන්සේ මාව ඕන විදිහට පාලනය කරා. හරිද? දැන් සබාව ඔය සිතුවිලි දෙක මැද අද නොයෙකුත් සභාවන් බෙදිලා තියෙනවා. සභා නිකාය නැති වෙලා තියෙනවා. ප්‍රෙස්බිටේරියන් කියලා අහලා තියෙන සභාව, ඩච් රිෆෝම් කියලා අහලා තියෙනවා, රිෆෝම් තියොලොජි කියලා අහලා තියෙන මේ කට්ටියක විශේෂම දෙවියන්ගේ ස්වෛරී භාවයේ කෙරේ තරම් නැඹුරුවක් තියෙනවා. හරිද? විශේෂයෙන්ම දැන් බැලුවොත් එහෙම ඉස්ලාම් ධර්මයේ නොයෙකුත් දේවල් විශේෂයෙන්ම දෙවියන්ගේ තියෙන ස්වෛරී භාවයේ කෙරේ තරම්ම ඔවුන්ගේ හදවත යොමු කරනවා. දෙවියන් ස්වෛරී දෙවි කෙනෙක්. අපිට මොනවත් කරන්න බෑ. මනුෂ්‍යයෙක් කියන සතාට මොනවත් කරන්න බෑ. ඔහේ ඕ දේවල් කරගෙන. අපිට මේ දේවල්ට අයිති නෑ. ඇත්තට මේක බොරුවක්. 100% ඇත්ත. උන්වහන්සේ ස්වෛරී. එතකොට ඕගොල්ලෝ මම ඇවිල්ලා මේ දෙවියන් වහන්සේගේ ක්‍රියාවලිය මොකද්ද කරන්නේ? අපි නිකන් පඹයෝ වගේ. එහෙම නැත්නම් අපි නිකන් රෝබෝට්ස් වගේ. උන්වහන්සේ රිමෝට් කන්ට්‍රෝල් එක දෙන උන්වහන්සේ රෝමන විදිහට අපි ඔක්කොම පාරන. එච්චරයි අපේ වැඩේ. එහෙම මම පව් කරාම මම පාපයට වැටුණා මමද වග කියන්න ඕනේ. නෑ උන්වහන්සේ වග කියන්න ඕනේ. ඒ කියන්නේ ඉප්පැත්. දැන් වෙලා තියෙන්නේ මේකයි. අපිට දෙවියන් වහන්සේ දිහා බලන්න පුළුවන් නම් උන්වහන්සේ ස්වෛරීත්වයේ තියෙන පියෙක්. උන්වහන්සේ
ස්වකැමැත්ත කරන්න ඉඩ දෙන පියෙක්. ඒ ආකාරයෙන් දෙවියන් වහන්සේ දිහා බැලුවා මේ ප්‍රශ්න ගොඩාක් වෙලා නිදහස් වෙනවා. තේරුණාද? උන්වහන්සේ ස්වෛරී හැබැයි ස්වෛරීත්වයේ තියෙන පියෙක්. ඒ වගේම උන්වහන්සේ තම කැමැත්තට ඉඩ දෙන පියෙක්. හරිද? මෙතනදී උදාහරණයක් වශයෙන් මෙතෙන් ඔයගොල්ලෝ දකින්න මේ සමහරලා ළමයි උහේ දුවනවා, රහෙට යනවා, මෙහෙට යනවා ඔක්කොම කරනවා. මේ ළමයි නිකන් සාමාන්‍ය ළමයි ඉන්න උහේ දුවනවා. දේව කරුණාද නැහැ. උදාහරණයක් ගන්නවත් නැහැ මට පෙන්නන්න කියලා. ළමයි උහේ දුවනවා කියන්න බෑ. මේක මැද එහෙ මෙහෙ දුවනවා. මොකද්ද? ඒ ළමයාගේ ස්වකැමැත්ත පාවිච්චි කරනවා. ඒ ළමයා ඔය දේවල් කරන්න කියලා. ඒ ළමයාගේ ස්වකැමැත්ත. හැබැයි ඒ පුංචි ළමයාට ස්වකැමැත්ත පාලනය කරගන්න පුළුවන්. එයාට දන්නේ නැහැ මෙතන මිනිස්සෙක් ඉන්න කතා කරන්න, මෙතන අපේ දේව අභිමුඛයේ ඉන්නේ, අපි ගරුත්වයක් දැරිය යුතුයි කියලා ඔහුට කියන්න හැටියක් නැහැ. ඔහුගේ ස්වකැමැත්තට මට තේරෙනවා මම මේ වෙලාව දුවන්න ඕනේ එළියට. එයා දුවනවා. මට තේරෙනවා ඒකට එන්න ඕනේ කියලා. මට තේරෙනවා මේ ළමයි මිනිස්සු මොනවා වුණත් කන්න උඩින් පල්ලෙහාට අර මේල මොකද වෙන්නේ? ඒක බලාගෙන ඉන්න පියෙක්. හරි මේ හොඳින් අහගන්නවා. දරුවෙක් ඉන්නවා තමාගේ ස්වකැමැත්ත පාවිච්චි කරලා ඔහෙ මේ දුවනවා. මේක බලාගෙන ඉන්න ස්වෛරීත්වයේ තියෙන පියා මොකද්ද කරන්නේ? මෙහෙට වඩ ඉඳ ගන්න. උඩුවන්න බෑ. ඉඳවන්න. දැන් ඉඳ ගන්න. දැන් ඒ දරුවවට ස්වෛරීගේ පියාගේ ස්වෛරීත්වය අත්‍යවශ්‍යයි. පියාගේ පාලනය අවශ්‍ය නැහැ. හැබැයි දැන් මේක වෙන්නේ ළමයා අවුරුදු 5 6 වෙනකොට ටික ටික ඉගෙන ගන්න පටන් ගන්නවා. 7 වෙනකොට ඉගෙන ගන්න පටන් ගන්නවා. මගේ හරිද ඒ ළමයාගේ ටික ටික ඒ ළමයාට තේරෙනවා මම ස්වෛරීත්වයේ ඇත්ත මගේ පියාගේ ස්වෛරීත්වයේ ඇත්ත මෙතන තියෙන යම් ආකාර පාලනයක් යම් දෙයක් ආකාර යම් දෙයක් යම් නීති රීති වගේක් තියෙනවා. ඒකට මම යටත් වෙන්න ඕන. පුරුදු වෙනවා ඒකට. අන්න එතකොට නිදහස දෙනවා. තේරෙනවද? මේ දී අපේ දෙවියන් වහන්සේ දිහා බලනකොට හැම වෙලෙම හිතන්න තියෙන ඕ උන්වහන්සේ ස්වෛරී දෙවි කෙනෙක්. ඒක මට බාර දීලා තියෙන සමහර වගකීම්. මට නිදහස් කැමැත්ත දීලා තියෙනවා. මම එහෙම දුවනකොට උන්වහන්සේගේ ස්වෛරීත්වය පාවිච්චි කරනවා. පුද්ගලයන්ගේ පුද්ගලයන් වෙනස්. හරිද? එක දරුවෙක්ට පියෙක් සලකන විදිහ වෙනස්, අනිත් දරුවෙක් සලකන විදිහ වෙනස්. වැඩි වයස වැඩියෙන් තියෙන පුද්ගලයාට සමහර ඒ පියා වෙන ආකාරයෙන් සලකයි, බාල දරුවෙක්ට තවත් විදිහට සලකයි. අපිට කියන්න බෑ එකම විදිහට ඔක්කොම සලකයි කියලා. ඉතින් ස්වෛරීත්වයේ තියෙන පියා දිව්‍ය මහන්සේ උන්වහන්සේගේ පීතෘභාවය පාවිච්චි කරනවා. උන්වහන්සේ දිහා බැලුවොත් එම පියෙක් හැටියට ඒ ප්‍රශ්න විසඳනවා. ඒ ප්‍රශ්නේ අපි සම්පූර්ණ විසඳෙන්න පටන් ගන්නවා. ඒ වගේම දකින්න පුළුවන් මේ දෙවියන් වහන්සේ ප්‍රේමණීය දෙවි කෙනෙක්. මේ වචනේ දකින්න පුළුවන් දෙවියන් වහන්සේ ප්‍රේමණීය දෙවි කෙනෙක්. ඒ වගේම දෙවියන් වහන්සේ කියන උන්වහන්සේ විනිශ්චය දෙවි කෙනෙක්. මේ දෙක අතර කොහොමද අපි විඳගන්නේ? ප්‍රේමණීය දෙවි කෙනෙක්ට කොහොමද විනිශ්චයක් ගෙනෙන්නේ? විනිශ්චය පාපය දැකපු තැන පාපයට දඬුවම් කරන දෙවි කෙනෙක් කොහොමද ප්‍රේම කරන්නේ? හැබැයි අපි දෙවියන් වහන්සේ දෙස පියෙක් විදිහට බැලුවොත්, ඒ පීතෘ දැසෙන් බැලුවොත් ඔව් උන්වහන්සේ මට ප්‍රේම කරන්නේ පියෙක් හැටියට. තාත්තා කෙනෙක් හැටියට. ඒතර තාත්තා කෙනෙක් හැටියට උන්වහන්සේ දන්නෝ මට හොඳ දේ මට හොඳ දේ මට ඕන දේ නෙවෙයි උන්වහන්සේට ඕන ආකාරයට දේවල් කරයි. ඒතර උන්වහන්සේ මට ප්‍රේම කරන්නේ පියෙක් වගේ. උන්වහන්සේ මට දඬුවම් කරන්නේ පියෙක් ආකාරයකට. හරිද? උන්වහන්සේ යම් ආකාරයක් මම කරපු වැරදි වලට මට දඬුවම් කරන්නේ පියෙක් ආකාරයකට.
දේවචනේ කියලා තියෙනවා උන්වහන්සේ පියෙක් නම් අර අපි දඬුවම් නොකරන දඬුවම් නොලබන දරුවෙක් ඉන්න මම හිතන්නේ හේබ්‍රු 12 වෙනි පාඩමේ මේක තියෙන්නේ අර යම් ආකාරයක දඬුවමක් නොලබනවා නම් දරුවෙක් ඒ දරුවාට පියෙක් නෑ කියලා කියනවා. ඒකෙන් පෙන්නන්නේ හොඳ පියෙක් තමගේ දරුවන්ව පාලනය කරනවා. අර උන්ට උගන්වනවා දේවල්. උන්ට ඕන විදිහට හැසිරෙන්න ඉඩ දෙන්නේ නැහැ. අනේ වගේ තමයි අපි දකින්න පුළුවන් මේ පීතෘභාවය දෙවියන් වහන්සේගේ පීතෘ හදවත අපි බලන්න යනවා. උන්වහන්සේගේ පීතෘ හදවත දකින්න පුළුවන් අපි දේවචනේ මුල ඉඳලා අග දක්වා. අර විශේෂයෙන්ම මගේ පියා නැතුණු වෙලාවේ මම හිත මේ ගැන විශේෂම කතා කරන්න මටත් ඒක හොඳයි බොහෝ විට. අපි යොහන් 14:6 පොඩ්ඩක් කියමු. බයිබලේ පදයක් තාම හුඟක් දෙනෙක් දන්නවා මේ පදේ. මොකද්ද විදිහට කියන්නේ? යොහන් 14:6 මොකද කියන්නේ? යේසුස් වහන්සේ ඔහුට කියනසේ මාර්ගයේද සැදෑවද ජීවනයේද මමය. මා කර්ම කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත. හරිද? යේසුස් උත්තර දෙනවා. පිලිප්ප. උනහන ප්‍රශ්නය ස්වාමිනී යේසුස් කතා කරන මම පියාණන්ගේ නිවසට යනවා. ඒ වෙලාවේදී උන්වහන්සේ උත්තරයක් දෙනවා. ඒ මාර්ගයද සත්‍යද ජීවනය කියලා. උන්වහන්සේ කියන මාර්ගයක් සත්‍ය ජීවනය. ගොඩක් හිතන්න මේක ඉතාම පුරුදු පදයක්. අපි හොඳින් දන්න කටපාඩමින් දන්න පදයක්. දැන් උන්වහන්සේ මාර්ගය වෙලා තියෙන්නේ මොකටද? යේසුස් වහන්සේ මාර්ගයක් හැටියට පැමිණියේ මොකටද? පදේ මොකද්ද කියලා තියෙන්නේ? මොකද්ද? මාර්ගය වෙලා තියෙන්නේ පියාණන් වහන්සේ වෙතට යන්න. අර උන්වහන්සේ මාර්ගය වෙලා තියෙන්නේ අපිව පියාණන් වහන්සේ වෙතට ගෙනෙන්න කියලා. එහෙනම් උන්වහන්සේගේ මූලික කැඳවීම ඇවිල්ලා පුද්ගලයෙක්ව මේ පියාණන් වහන්සේට හඳුන්වලා දීමයි. අපි යේසුස් වහන්සේව හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. හැබැයි යේසුස් වහන්සේ හඳුනාගත්තම උන්වහන්සේ කියන මගේ පියාණන් ඔබ දැන ගැනීම අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ උන්වහන්සේගේ පීතෘ හදවත ඔබ තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. මේ සඳහා දොර විවෘත කරන පුද්ගලයා මම. ඔබට වෙන කිසිම ආකාරයක ඔබේ පියාට ලං වෙන්න බෑ. ඔබට වෙන කිසිම ආකාරයකින් මේ දෙවි පියාණන් ලං වෙන්න හැකියාවක් නැහැ. නිකන් මවුන් කරුවෙක් නෙවෙයි, සපයන්නේ නෙවෙයි, නිකන් ලෙඩසුව කරන්නේ නෙවෙයි, වෛද්‍යවරයෙක් නෙවෙයි. උන්වහන්සේ කියන්නේ මේ පියාණන්ගේ හදවත ලං වෙන්න තියෙන එකම මාර්ගය මමයි. යේසුස් වහන්සේ කියන මගේ මූලික කාර්යය මා තුලින් පමණයි ඔබට මේ පියාණන් වෙත ලං වෙන්න පුළුවන් නම්. එවැටේනවා. දැන් යේසුස් වහන්සේ ඇවිල්ලා මේ වචන කියනකොට ඒ කාලේ හිට පුද්ගලෙක් හරි ප්‍රශ්නයක්. හේතුව ඇවිල්ලා පරණ ගිස්මේ කොතනවත් අපි දකින්න බෑ. දෙවියන් වහන්සේ පියෙක් හැටි සඳහන් කරනවා. ජාතියේ පියා හැටි කියනවා. DSN ජාතියේ පියා කියලා කියනවා. පියෙක් හැටි සඳහන් කරනවා. හැබැයි එක එක්කෙනාගේ පෞද්ගලික පියෙක් හැටි කොතනවත් අපි පරණ ගිස්මේ දකින්න හැටියක් නෑ. ඔබගේ පෞද්ගලික වශයෙන් පියා හැටි. යේසුස් වහන්සේ අපි දකින්න පුළුවන් මේ මතේ 6 වෙනි පාඩමේදී උන්ට යාඥා කරන්න උගන්වනවා. එතෙන්ද කියනවා ඔබ යාඥා කරන ස්වර්ගයේ සිටින අපගේ පියාණන්. යාඥා කරන්න ඉගෙන ගන්න මේ ස්වර්ගයේ ඉන්නේ ඔබේ පියා හැටියට. එතෙන්දී උන්වහන්සේ ඒ අර්ථය ගෙනවා.
ස්වර්ගයේ සිටින ඔබේ පියාට යාඥා කරනවා. මේක අලුත් ඉගැන්වීමක්. මේ තමයි ඒ කාලේ පාරිසවරු, ගුරුවරු, ලියන්නෝ හැම දෙනෙක් යේසුස් වහන්සේත් එක්ක පොඩ්ඩක් තරහ ගියේ. පොඩ්ඩක් නේ ගොඩක් තරහ ගියේ. පුරුෂයන් උනත් ඒක. ඔවුන් ඇවිල්ලා කිව්වා මේ දෙවියන් ඔබේ පියා. ඔබ යාඥා කරනකොට මේ දෙවියන්ට ඔබේ පියෙක් යාඥා කරනා කර කතා කරනා කරව පටන් ගන්න කතා කරන. ඇතින් ඉතින් වචනේ පාවිච්චි කරලා තියෙන තාත්තා කියලා කතා කරන්නේ. නැත්තම් ඩැඩි කියන වචනේ. අබ්බා දෙමළෙන් කියන අප්පා කියලා. නේද? තාත්තා කියලා කියනවා. හරි ඔබ නිකන් තාත්තා නිකන් තාත්ති කියන වචනේ හරි සුළු වචනයක පාවිච්චි කරනවා. ඔබේ ඉතා කිට්ටු පියෙක්ට යාඥා කරන්න කියලා කියනවා. ඉතින් ඒ ඉගැන්වීම උන්වහන්සේ ගෙනාවා. ඒ පියෙක් කියන ඉගැන්වීම උන්වහන්සේ ගෙනාවා. දැන් අපි බැලුවොත් එහෙම ක්‍රියාපොතේ 17 වෙනි පරිච්ඡේදයේ මම හිතන්නේ 17ට විතර වෙනකොට විශේෂයෙන්ම 17 විතර වෙනකොට යේසුස් වහන්සේ යනවා ග්‍රීසියේ යේසුස් වහන්සේ පාවතුමා යනවා ග්‍රීසියේ ඇතන්ස් නුවරට. තාමත් ඇතන්ස් නුවර තමයි තියෙන්නේ. ඇතන්ස් නුවරට යනවා. ඒ කියන්නේ ඇතන්ස් කියන අද තියෙන නගරයට යනවා. එතෙන්දී යනකොට එතෙන්දී කියන බොහෝ දාර්ශනිකවාදීයෝ කියලා. අද දාර්ශනිකවාදීයෝ බොහෝ දෙනෙක් හිටියා කියලා. හරිද? ක්‍රියා 17. හරිද? ක්‍රියා 17 හරවලා තියාගන්න. ඇතන්ස් නුවර හිටියා කියන දන්නවද මේ බොහෝ අයට ෆිලොසොෆි කියලා වචනේ තේරුම මෙද ඇහුවා මේ ෆිලොසොෆි කියන්නේ ෆිලියෝ කියලා කියන්නේ ආශාව නැත්නම් ආදරය. සොෆි කියලා කියන සමහර අය සොෆි කියලා සොෆි නෝන කියලා නම් දාලා දෙන සමහර හරි සොෆි කියන්නේ ඇත්තම ප්‍රඥාව දැන ගැනීම. හරිද? සොෆි ළමෙක් දාන්න ඇයි සොෆි කියලා දාන්න බැරි ළමෙක්? ඒ උගල හිනාන සොෆි කියලා නම් තියෙන වර්ණ නම් තියෙන සොෆි. බටහිර නමක් එක සොෆි. කියලා හරියන්නේ නොමි ඒ ෆිලොසොෆි කියලා කියන්නේ ප්‍රඥාවට තියෙන ආශාව. දැන ගැනීමට තියෙන ආශාව. ෆිලොසොෆි කියලා කියන්නේ ඒ දාර්ශනවාදිකයෝ ඉතින් මේ අය බොහෝ දෙනෙක් හිටියා මේ නගරේ කියලා කියනවා. මේ අය එකතු වෙලා සාකච්ඡා කරනවා. උදේ ඉඳලා හවස ඔවුන් සාකච්ඡා කරනවා. හරිද? අයි අපේ පැවැත්ම, ඇයි මනුෂ්‍ය ජීවත් වෙන්නේ? මොකටද ජීවත් වෙන්නේ? හරි ෆිලොසොෆි එක තමයි ඔක දර්ශනවාදී එක තමයි උගන්වන්නේ. මොකටද ජීවත් වෙන්නේ? ඇයි ජීවත් වෙන්නේ? මම මොකටද මේ ලෝකේ ඉන්නේ? මොකද්ද මගේ මනුෂ්‍යයාගේ පැවැත්ම හේතු මොකද්ද? මනුෂ්‍ය ජීවත් වෙන්නේ මොකටද? ඔහුගේ මුළු කාලයක් තිස්සේ හොයලා බලන්න. හරිද? මනුෂ්‍ය මරුණොත් කොහෙද යන්නේ? නැත්නම් කොහෙද යන්නේ? ස්වර්ගයක් කියලා දෙයක්. මුළු කාලයක් තිස්සේ ඕන එක්කෙනෙක් අනිත් එක්කෙනා තර්ක කරනවා, පොත් කියනවා, නොයෙකුත් දේවල් කියලා ඉගෙන ගන්නවා. ඉතින් ඇතන්ස් නුවර ග්‍රීසිය ඕවට මුල් ස්ථාන. ඉතින් මේ වගේ නුවර තමයි පාවුල්තුමා යන්නේ. අර පාවුල්තුමා ගිහලා මොකද කතා කරන්නේ? හරිද? මේ අය යනකොට පාවුල්තුමා පොඩි මම හිතන්නේ ටුරිස්ට් ට්‍රිප් එකක් දාන්න නැති වටේ ගියාම දැක්කා නොයෙකුත් දෙවිවරුන්ට නොයෙකුත් පිළිම හදලා තියෙනවා. හරිද? නොයෙකුත් පිළිම හදලා තියෙනවා. මේ පිළිම ඔක්කොම දිහා බලලා ડોක්ටර් බලලා ඇවිල්ලා එක තැනක දැක්කා නොදන්නා දෙවි කෙනෙක්. අපි දන්නේ නැහැ. ඒගොල්ලෝ බැලුවේ ඔක්කොම දෙවිවරු හොඳ සතුටින් තියාගන්න ඕනේ කියලා. හැබැයි එක දෙවි කෙනෙක්ට පිළිමයක් මොකද එකක් තිබිලා තියෙනවා මේ නොදන්න දෙවියන් කියන. දැන් එක දවසක් පාවුල්ට ඇවිල්ලා කතා කරන්න කිව්වා මේ දර්ශනවාදියා. මේ දර්ශනවාදියාට කතා කරන්න කියන පාවුල් ඔහුගේ දේශනේ පටන් ගන්නේ ඔබලා අතරේ මේ නොදන්න දෙවි කෙනෙක් ඉන්නවා. මේ ඔබ නොදන්න දෙවියන් ගැන තමයි මම මේ කතා කරන්න පටන් ගන්නේ කියලා. මේ ඔබ නොදන්න දෙවියන් ගැන මම මේ කතා කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔවුන් හරි බුද්ධිමත් ඔවුන්ගේ මොලේට ගොඩක් ආදරය කරන ඒකට ආශා කරන පුද්ගලයන් උන්ට කියන එතනින් ඔහු පටන් ගන්නවා. ඒ කියන්නේ ඔහු හොඳ අධ්‍යාපනයක් තිබුණු පුද්ගලෙක්, ඔහුට හොඳ දැනුමක් තිබුණු පුද්ගලෙක්, ඒ කාලේ තිබුණු නොයෙකුත් චාරිත්‍ර වාර්තා ගැන හොඳ දැනුමක් තිබුණු පුද්ගලෙක්. ඔහුට කතා කරන වෙලාවේදී ඔවුන්ගේ අතරේ ඔවුන්ගේ හිටපු
ඔවුන්ගේ පොත්පත්වල ලියවිලා තියෙන විශේෂ පුද්ගලයන් ගැන උන් සඳහන් කරනවා. ඒ කියන්නේ ඔහු හොඳ අධ්‍යයනයක් කරනවා. ඒ පුද්ගලයන්ගේ වටපිටාව ගැන හොඳට හොයලා තිබුණා. කිසිම ආකාරයක ක්‍රිස්තියානි මෙතන එක්කෙනෙක් කතා කරනකොට එක ක්‍රිස්තියානි කෙනෙක් කරන්නේ. දිව්‍ය මාර්ග පිළිගත්ත කෙනෙක් ඔවුන්ට කතා කරනවා. විශේෂයෙන් 28 වෙනි පදේ අපිට ඔක්කොම යන්න බැරි 17 28 පොඩ්ඩක් බලමු. මොකක්ද එතෙන්දි කියන්නේ කියලා. වක්කසත් අපි උන්වහන්සේගේ ජීවත් වෙනවා, හැසිරෙනවා, සිටිනවා. තවද අපි උන්වහන්සේගේ දරුවෝ උඹලාගේ කාර්යකාරයන්ගේ සමහර පවා කියා තිබේ. හරිද? අපි ගීතිකාවක් කියන්නේ in him we live and move and have our being. කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? මා ජීවිය ඔබයි සමේනේ හරිද? මේ දැන් පෞතුම උඩ කතා කරනකොට කියනවා ඔබගේ පොත්වල මගේ පොත්වල නෙවෙයි ඔබගේ පොත්වල ඔබ ලියලා තියෙන පොත්වල මෙන්න මේව සඳහන් වෙනවා. ඒ වගේ හිතෙන මේ දෙවියන් තුල අපි හැසිරෙන්නේ. මේ දෙවියන් තුලිනුයි අපි ජීවත් වෙන්නේ. උන්වහන්සේ උදෙසයි අපි ජීවත් වෙන්නේ. ඊළඟ විශේෂ වූ දෙයක් ගෙනෙනවා මෙතෙන්ද. ඒකේ කෙලවරේදී මොකක්ද කියන්නේ? අර පදේ කෙලවරේදී මොකක්ද කියන්නේ? උඹලා අපි උන්වහන්සේගේ දරුවෝයි උඹලාගේ කාර්යකාරයන්ගෙන් සමහරෙක් පවා කියා තිබේ. අපි නැවතත් කියන්න ඔක්කොම කරලන්න. අපි උන්වහන්සේගේ දරුවෝයි උඹලාගේ කාර්යකාරයන්ගෙන් සමහරෙක් පවා කියා තිබේ. ඔබ කාව්‍ය ලියපු නොයෙකුත් අය කියලා දෙන අපි උන්වහන්සේගේ දරුවන් මේ කාර්ද කතා කරන්නේ. අභක්තිකයන්ට කතා කරලා කියනවා අපි සියලු දෙනාම දෙවියන් වහන්සේගෙන් පැවතෙන අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. පුදුම දෙයක්. අපි දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න නම් යේසුස් වහන්සේ තුලින් පමණයි දෙවියන් වහන්සේගේ දරුකම ලබා ගන්න පුළුවන් වන්නේ. ඒක 100% ඇත්ත අපි දේවචනයට තමයි. උන්වහන්සේ විතර අපි යෝහන් 1:12 කියලා අපි දරුකම ලබන්නේ උන්වහන්සේ තුලින් පමණයි. එහෙනම් මෙතෙන්දි පාවතුම මොකද්ද කියන්නේ? ඔබ සියලු දෙනාම දෙවියන් වහන්සේගේ දරුවෝ. ඒ කියන්නේ උන්වහන්සේගේ මෙතෙන්දි පාවතුම මැවීමට මිනිස්යාව ගෙනලා කියන ඔබ මැවීමේදී ඔබ සියලු දෙනා මැව්වේ දෙවියන් වහන්සේගේ දරුවන් වෙන නිසා. ඔබ සියලු දෙනා මැව්වේ දෙවියන් වහන්සේ පියෙක් ඔබ සියලු දෙනාම දරුවා. ඔබ මැව්වේ ඒ ආකාරයට. මෙන්න මේ හේතු නිසා ඔබ මැව්වේ. දෙවියන් වහන්සේ නිකන් ගස් කොළන් මැව්වේ නෑ. නිකන් ඒව උන්වහන්සේට බලන්න විතරක්. උන්වහන්සේ මැව්වේ අපිට ජීවත් වෙන්න. උන්වහන්සේ මුළු පොළොවම මැව්වේ උන්වහන්සේට පවුලකට තියෙන ආශාවෙන් ඉන්න. උන්වහන්සේ පියෙක් හැටියට උන්වහන්සේ දරුවන් බොහෝමයකට ආසයින් ඉන්න. හැබැයි අපි දේවචන දකින්න පුළුවන් මේ මිනිස්සයා තමාගේ කැමැත්ත පාවිච්චි කරලා ඔහුගේ මාවතේ දෙවියන් වහන්සේගේ පීතෘභාවය ප්‍රතික්ෂේප කරා. මට දෙවි කෙනෙක් වැඩක් නැහැ. මට දෙවියන් මේ දෙවි පියාණන්ව වැඩක් නැහැ. ඔයත් වෙලාගේ. ඒ දෙවියන් වහන්සේගේ පීතෘභාවයෙන් මට නෑ වැඩක් නෑ. එදා ඉඳලා මනුෂ්‍යයේ හදවතේ ඒ emptiness එක ඒ හිස් භාවය තියෙනවා. පියගේ සවීම. ඒ හින්දා අපි දකින්න පුළුවන් වේ පවුලක හරිද පියෙක්ගේ තියෙන අත්‍යවශ්‍යතාවය. ඒ පියාගේ අඩුව දරුවන්ට බලපානවා. පියා නැතිකම දරුවන්ට බලපානවා. පියා පවුලට දරන අවධානය දරුවන්ට බලපානවා. හේතුව හැම පුද්ගලයෙක්ම ඔහුගේ හදවත පත්ලේ මේ පියා කියන පුද්ගලයාව හොයනවා. දෙවියන් වහන්සේ එහෙමයි මිනිස්යා නැව්වේ.
මට පියෙක් නැතුව ජීවත් වෙන්න බෑ. දැන් සමාවෙන්න බලන්න මේ වචනේ පාවිච්චි කරනකොට පියා කියන වචනේ පාවිච්චි කරන බොහෝ විට මුල් මැවිල්ලේදී දෙවියන් වහන්සේ ඒ පීතෘ ගුණාංගයේ මවටයි පියාටයි දෙන්නට දුන්නා. ඒ දෙන්නම එකතු වුණාමයි ඒ පීතෘභාවය සම්පූර්ණ අපි දකින්න පුළුවන් වෙන්නේ. ඒ පීතෘ ගුණාංග අපි දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් අපේ ඇතුලේ අභ්‍යන්තරේ යම් ආකාරයක හිස්භාවයක් තියෙනවා. මේ පියා මට අවශ්‍යයි. අපේ ජීවිතේ නොයෙකු ස්ථානවල හොයන්නේ මේ පියෙක්ගේ ආදරය හොයනවා. අර මේ හොයන්නේ මොකක්ද මේ පියාගේ ආදරය? ඉතින් දෙවියන් වහන්සේ මෙතෙන්ද කියනවා ඔබ නොයෙකු දේවල් පසුපස හොයනවා යන්න පුළුවන්. ඒ පාවුතුමා මෙතෙන්ද කියනවා ඔබගේ හදවත පටල ඔබගේම ලිය කියවේල ඔබගේම ඉගැන්වීම් වල ඔබගේම තියෙන දර්ශනේ ලියලා තියෙනවා මනුෂ්‍ය පියෙක් වෙනවා කියලා. අපි පවතින්නේ උන්වහන්සේගේ. උන්වහන්සේ අපේ පියයි කියලා. ඉතින් අපේ හදවත ඇතුලේ යම් ආකාරයක ඒ අඩුව තේරෙනවා. මට පියෙක් මට ආදරය වෙන පියෙක්ගේ ආදරය වෙන ඒ දේ හොයමින් හැම වෙලේම අපි දුවන්නේ. ඒ දේ මට ලැබෙන්නේ නැතිකොට මම ප්‍රතික්ෂේප කරනවා. ජීවිතේ මුල් භාවයේදී අපිට ඒ දේ ලැබෙන්නේ නැතිකොට ප්‍රතික්ෂේපයක් ලබනවා. ඉතින් හොයනවා කොහේ හරි මේ ආදරය හොයනවා. හැබැයි ඇත්තම උන්ගේ හදවතේ තියෙන හිස්භාවය ඇවිල්ලා පියෙක්. මේ පියාකෝ මේ පියාකෝ අද ලෝකේ නොයෙකුත් පියවරු ඉන්නවා. හොඳයි ඉන්න නරකයි ඉන්න. මේක දෙයක් අපි දකින්න පුළුවන් වෙයි. දෙවි පියාණන්. මේ දේ වචනේ සඳහන් කරලා තියෙන මේ දෙවි පියාණන් අපිව කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ. කවදාවත් දාලා යන්නේ. උන්වහන්සේගේ පීතෘභාවය සදාකාලයට පවතින. අපිට උන්වහන්සේකින් ඈත් වෙන්න පුළුවන්. ඒ උන්වහන්සේ තවත් අපෙන් ඈත් වෙන්නේ. උන්වහන්සේ සදාකාලයට ඒ පීතෘභාවය උන්වහන්සේගේ පීතෘභාවය පෙන්වලා දෙන්න කියලා උන්වහන්සේ හැම වෙලේම බලාගෙන ඉන්නවා. ඉතින් යේසුස් වහන්සේගේ පැමිණීමේ මූලික හේතුව ඇවිල්ලා මොකක්ද? ඇයි උන්වහන්සේ ආවේ? පියාණන්ගේ හදවත. පියාණන් වෙතට මනුෂ්‍යයන් ඇදලා අපේ ජීවිතේ පවා අපි යේසුස් වහන්සේ දැනගන්න පුළුවන්. යේසුස් වහන්සේගේ ගැලවීම පිළිබඳව දැනගන්න පුළුවන්. ඒ වචනේ බැලුවොත් එම ඉංග්‍රීසි වචනේ පාවිච්චි redemption, redeem. ඒ කියන්නේ මිදීම ලබනවා. redemption ඒ කියන්නේ මිදීම ලැබීම. ගැලවීම ලබනවා විතර නෙවෙයි. ඒ කියන්නේ දෙයක් යම් කාලයක දෙවියන් වහන්සේ අයිති වූ දෙයක් තමයි උන්වහන්සේ නැවත වතාවක් මුදවන්න පුළුවන්. එක්තරා කාලයක මිනිස්සයා උන්වහන්සේ අයිති වෙ හිටියා. මිනිස්සයා මාවතේ ගියා. උන්වහන්සේ දැන් මිලේ ගෙවලා නැවත වතාවක් උන්වහන්සේට අයිති කරවගන්නවා. ඒක හොඳින් ඔළුවේ අඳ ගන්නවා. දැන් මේ වචනේ ඉතින් කෙටි වශයෙන් මම කියන්න බලන්න මෙතෙන්දී අපිට ඔක්කොම යන්න බැරි වෙයි. දෙවි පියාණන්ගේ හදවත හොඳින්ම ඊටම ලස්සනම විස්තර කරන කොටස අපි දකින්න පුළුවන් අපි හොඳින් දන්න කතාවක්. මේ ගැන කතා කරලා ඇති හැබැයි නැවතවතාව මම කැමති ඔබේ අවධානය යොමු කරන්න කියලා. ලූක් සුභාරංචි 15 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ ඉඳලා දකින්න පුළුවන් මේ ඒ අකික පුත්‍රයාගේ කතාව. ලූක් සුභාරංචි ඇත්තම ඒ 15 වෙනි පරිච්ඡේදයේ කතා තුනක් තියෙනවා. මෙතෙන්දී නැති වුණු පුත්‍රයා. හැබැයි ඊට ඉස්සර කතා දෙකක් තියෙනවා. මොනවාද කතාව? මොකක්ද කතාව කියන්නේ? කොහොමද ලන්නේ? නැතුණු බැටළුව. තාත් එකක් තියෙනවා. නැතුණු කාසිය. හරි? නැති වුණු බැටළුවෙක් නැති වුණු කාසියක් දැන් නැති වුණු පුතේ. තමට අයිති වුණු දෙයක් ගිලිලා.
ඒ නැති වෙලා ගිය දේ නැවත වතාවක් ගෙනෙනවා. ඒකෙන් පෙන්වන්න හදන්නේ මොකද්ද? මේ කතා තුනේම විශේෂයෙන් පෙන්වන්න හදන්නේ මිලයක් ගෙවලා නැවත වතාවක් තමන්ගේ අතින් නැති වෙලා ගිය දේ ආයතනක් ගෙන්න ගන්නවා. කතාව තුනේම විශේෂ දෙයක් තියෙන කෙලවරේදී ප්‍රීතිය සඳහන් කරනවා. කෙලවරේදී ප්‍රීතිය සඳහන් කරනවා. ඒක නැති වුණු දෙයක් හමුනන් පස්සේ ඉතාම ලොකු ප්‍රීතියක් අපිට පුළුවන්. හරිද? ඉතින් විශේෂයෙන්ම අපි අවධානය යොමු කරමු මේ අකීතර පුත්‍රයාගේ කතාව. දැන් මේ කතාවේ විශේෂයෙන්ම ඇවිල්ලා මේ කතාවේ තියෙන අපි බොහෝ විට කතා කරනවා. මගේ දේශනාවල පවා අපි බොහෝ විට දකින්නේ අපි අවධානය යොමු කරන අකීතර පුත්‍රයා. පුත්‍රයා කෙරේ අපේ අවධානය සම්පූර්ණ යොමු කරනවා. ඇත්තම දේ වචනේ දකින්න පුළුවන් මේ පුත්‍රයා නෙමෙයි මෙතන වැදගත්. පියා මෙතන වැදගත්. පියාගේ ස්වභාවය පෙන්වන්නයි මේ කතාවෙන් පිළිවෙලිය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පියාගේ හදවත පෙන්වන්න කියලා. හරිද? ඔව් පුත්‍රයා සිදු කරන සමහර දේවල් පුත්‍රයන් දෙදෙනෙක් ගැන කතා කරනවා. හරිද? මේ පුත්‍රයන් දෙදෙනා ගැන විස්තර කිරීම නෙවෙයි මේ අවශ්‍ය වෙන්නේ. පියාගේ හදවත පෙන්වීම. ඉතින් අද උදෑසන ඊට සුළු වශයෙන් අපි එක කොටසක් දෙකක් විතර කතා කරලා බලමු ඊළඟ ස්වාමීන් මොකද්ද කියන්නේ කියලා. දැන් මේ කතාවේදී අපි විශේෂයෙන්ම දකින්න පුළුවන් මේ 11 වෙනි පදයේ විශේෂ පොඩ්ඩක් බැලුවොත් එහෙම විශේෂම සඳහන් කරලා කරුණු කීපයක් තියෙනවා. අර 11 වෙනි පදයේ කියන බලන්න. 15 තවද උන්වහන්සේ කියනසේ එක්තරා මනුෂ්‍යයෙකු පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය. ඔවුන්ගෙන් බාලයා පියාණනි ඔබගේ වස්තුවෙන් මට එන කොටස දෙන්නයි පියාට කීවේය. එවිට ඔහු තමාගේ සම්පත් ඔවුන්ට බෙදා දුන්නේය. නොව දවසකට පසු හරි හරිද පද දෙකකින් මාස ගන්නක සිදුවීමක් පංගල අවුරුද්දක සිදුවීමක් එහෙම විස්තර කරනවා. පද දෙකකින් හරි කියලා තියෙන්නේ ඊස්වහන්සේ කතා කර පුත්‍රයන් දෙදෙනෙක් ගැන. එක්තරා පුද්ගලෙක් ගැන. බාල සහෝදරයෙක් කිව්වා පියාණනි මට අවශ්‍යයි මගේ කොටස. ඔහු පියා මොකද කරන්නේ? Tamanට අයිති කොටස දෙන්නට බෙදලා යවුවා. දැන් මේක මෙතරම් පහසුද මේ කතා කරන කතාව. මේ දේ හරි පහසුයි වගේ අපිට තේරෙන්නේ. බෙදකින්න පුළුවන් මේ ඔබ මැද පෙරදිග අද වර්තමානයේ ඉන්න පුද්ගලෙක් පවා. ඒ කාලේ මැද පෙරදිග යේසුස් වහන්සේගේ කාලේ හිටපු කට්ටියට මේක මහා පුදුමය උපදවන කතාවක්. 아무තු කතාවක්. හේතුව ඇවිල්ලා මෙවැනි දේවල් ඔවුන් අතර සිදු වෙන්නේ නැහැ. මේ දරුවා මේ ගෙදරින් යෑමට හේතුව අපි දන්නේ නැහැ මොනවද කියලා නැහැ. පංගක් කරලා ඔහුගේ දෙන මුරණ්ඩුකම. පංගක් කරලා ඔහුට හැංගෙන්න ඇති නෑ මගේ තාත්තගේ දෙන මේ ඔහුගේ තියෙන නීති රීති මට බෑ. මට ඕන විදිහට මං ජීවත් වෙන්න ඕන. අර මගේ අයිතිය මගේ අතට අරගෙන මගේ සොකමැත්ත පාවිච්චි කරලා මම දැන් යනවා. ඔහුට නිකන් තේරෙනවා මම විනායකගේ පාලනයට මට ඉන්න කැමති නෑ. හරිද? දැන් මම ගැන විතර කතාව කොහෙත්ම සඳහන් කරන්නේ නෑ. විශේෂම වුමනාහින්න මට මෙතෙන්දී යේසුස් උත්සාහ කරන්නේ පියාණන්ගේ ස්වභාවය පෙන්වන්න කියලා. තම පියාණන්ගේ ස්වභාවය පෙන්වන්න කියලා. දැන් මේ දරුවා ඇවිල්ලා පියාණන්ගේ තමන්ට අයිති කොටස ඉල්ලන්නේ සාමාන්‍ය ඒ කාලේ වගේම අදත් වෙන්නේ. පියෙක් මලයින් පස්සේ තමන්ට අයිති දේ බෙදලා දෙන්න. පියෙක් තමන්ගේ මලයින් පස්සේ ඔහුට අයිති බූදලය බෙදලා දෙන්න. මෙයා කියනවා ඔය පොඩ්ඩක් ඔහුගේ වයස මහතන අවුරුදු 17ක් 18ක් වුණගම මට අයිති මගේ කොටස. දැන් ඒ කීමෙන් ඔහු මොකද කියන්නේ? ඒ වචන සඳහන් කිරීමේදී ඔය හොඳ දෙයක් ඔහුගේ හදවතෙන් කියනවා. තාත්තේ වයස ගියාම මම බලා ගන්නවා.
ඔයා මට වැඩක් නැහැ. මම හිතනවා ඔයා මගේ ජීවිතේ වැඩක් නැහැ. ඔයා මැරිලා. මම බලන ආකාරයට තාත්තට ඉවරයි. තාත්තා කෙනෙක්කින් වැඩක් නැහැ. තාත්තගේ අවදානය මට වැඩක් නැහැ. තාත්තා මට කිසිම දෙයක් තාත්තගෙන් මින්පස් කිසිම දෙයක් වැඩක් නැහැ. මම බලා ගන්නෑ නැහැ මොනවද කරන්නේ. මගේ කොටස මට දෙන්න මට යන්න ඕන. හරිද? එවැනි දර දඬු හදවතක් තියෙනවා. ඔහුගේ වගකීම පැහැර හරිනවා. දෙමව්පියන් දරුවන්ව බලා ගන්නවා. දරුවන් වයසට ගියාම දෙමව්පියන් බලා ගැනීම. ඒක තමයි සාමාන්‍ය ලෝක ස්වභාවය. මේ දරුවා කියන මේ නාකියව බලාගෙන පඩ මේ මනුස්සය බලා ගැනීම වගකීම මම බාර ගන්නෙ නෑ. මේක මට අයිති දෙයක් නෙවෙයි. හැබැයි මට කොටසක් අවශ්‍යයි. මේ කොටස මට දෙන්න. මට ඕන විදියට මට මේ දේවල් පාවිච්චි කරන්න කියලා. දැන් පියාට නිදහස තිබුණා මේ දෙබෑ කියන්නේ. මම දෙන්න කැමති නෑ. මේ දේ මම දෙන්න කැමති. ඒක ඕන දෙයක් කරපන්. පස්සට පයින් පාරක් දීලා පලයන් ගෙදරින් කියලා කියන්න. මම සත පහක් උඹට දෙන්නේ. ඒ කියන්නේ කියන්න දෙන්නේ. හැබැයි කතාවේ කියන හැටියට පියා ඉඩ දුන්නා. පියා මේ දේ සම්පූර්ණයෙන්ම ඉඩ දුන්නා. දැන් මේ කතාවේ අපි දකින්න පුළුවන් වේ ආරම්භයේදීම යේසුස් විස්තර කරන පියාණන්ගේ හදවත. අපේ දෙවි පියාණන්ගේ හදවත. මම මුලින් විස්තර කරා ඕගොල්ලන්ට. දෙවියන් වහන්සේගේ ස්වභාවය විස්තර කරනකොට සමහර වෙලාවලට උන්වහන්සේගේ ස්වෛරීභාවය සකමැත්ත දෙකම මෙතනදී අපි දකින්න පුළුවන්. උන්වහන්සේ ස්වෛරී දෙවි කෙනෙක් උන්වහන්සේ සියලු දේ අයිති. හැබැයි උන්වහන්සේ මෙතෙන්දී මනුෂ්‍යයාට මෙතන තම දරුවාට ඉඩාරන තමන්ට ඕන තීරණයක් තමන්ට ගන්න පුළුවන්. මම රිමෝට් කන්ට්‍රෝල් එක මගේ අතේ තියාගෙන ඔබ පාලනය කරන්නේ නැහැ. මම ඔබට දෙනවා නිදහස. මේ කතාවේ දෙවි පියාණන්ගේ ස්වභාවය පෙන්වන අතරම අපි තේරුම් ගන්න ඕනේ අපේ හදවතේ. දෙමව්පියන් හැටියට සමහරවල් අපේ දරුවන් අපි රිමෝට් කන්ට්‍රෝල් වගේ පාවිච්චි කරනවා. ඔවුන්ට තීරණ ගන්න ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් මගේ රිමෝට් කන්ට්‍රෝල් එක යටතේ මම පාලනය කරනවා. හරිද? එහෙම නැත්නම් මගේ අතේ තියෙන සල්ලි ටික පෙන්නලා මම මේකක්වත් දෙන්නේ නැහැ. තේරුම් ගන්න බලන්න. මගේ ඉඩකඩ මුක්ක මන් ලියලා දෙන මන්ලිට නැත්නම් අයියට. ඔබට එකක්වත් දෙන්න මම කියන විදිහට කරේ නැත්තම්. ජීවිතේ පාලනය කරන්න හදනවා. මේක වැඩි දෙමෝපියන් සමහරකට හොඳ පාඩමක් වෙන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි මෙතෙන්දි විශේෂයෙන් පෙන්නන්නේ. මෙතෙන්දි දෙවියන් වහන්සේගේ හදවත. මේ සියල්ල නැවි ඔබ වෙනුවෙන්. සියල්ල තියෙන්නේ ඔබ වෙනුවෙන්. සියල්ල පාලනය කිරීමේ හැකියාවත් ඔබටයි තියෙන්නේ. ඒ දේව කරා තීරණ ගැනීම නිදහසක් ඔබට මම දෙනවා. මොනතරම් ප්‍රේමණීය දෙවි කෙනෙක්. උන්වහන්සේගේ ප්‍රේමය ඔබට තේරුම් ගන්න පුළුවන් සියල්ල බවල. අර සම්මිදින ඔබ මම සෑම දේ මටම බාර දී. ඒක යටත් කරන්න මම කවුද? ඔබමයි මේ ඔබටයි මේ දේවල් අයිති. ඊනොර ඔබ වහන්සේ මට මේ දේවල් ඔක්කොම දීලා කියන ඔබ යතේ. උන්වහන්සේගේ තියෙන පරිත්‍යාගශීලී භාවය. මම ඔබට සියලු දේ නිදහස් දෙනවා. ඔබට තීරණ ගැනීම නිදහස් දෙන්න මේ ඔක්කොම අයිතියත් ඔබට මම දෙනවා. ඔව් කිව්වේ නෑ පියාණන් කිව්වේ නෑ මම මේ දේවල් ඔක්කොම තියාගෙන මේ ඔක්කොම මට ඕන දේ මම පාලනය කරනවා කියලා. ඒකද? මේක තේරුම් ගන්න ඕනේ ඔබ. දැන් නිකන් ඉඩමක් ගිහිල්ලා ඒ කාලේ සල්ලි මුදල් තිබුණේ නැහැ නේ ගෙවල් වල. මුදල් නිකන් බැංකුවල දාලා තිබුණේ නැහැ. ඒ කාලේ බොහෝ විට තමන්ට අයිති මුදල් අත තමන්ගේ ඉඩම් තමයි තමන්ගේ තිබුණ වස්තුව. එහෙම නම් තමන්ට මොකද්ද කරන්න තිබුණේ? තමන්ගේ ඉඩ කඩම් ඔක්කොම විකුණන්න තිබුණේ. ඉතින් බෙදලා දෙන්න එපා.
මේ දේවල් විකුණනවා කියලා කියන්නේ ලොකු අපහසු දෙයක්. පියෙක් හැමදැනම කියලා අද වගේ නෑ. කුඩි ඇඩ් එකක් දාලා හරිද මේ වගේ ඉඩමක් තියෙනවා විකුණන්න ඕන නම් එන්න ෆෝන් එකකින් කෝල් කරලා ටීවී එකෙන් දාලා ඉන්ටර්නෙට් එකේ දාලා අපිට ගොඩක් දේවල් කරන්න ඒ වෙන ලෝකෙක නෙමෙයි උන්ට ජීවත් වෙන්න සිදුවෙන්නේ. නිදහස. පුතරන් දරුවා ඉල්ලුවා පුත්‍රයා ඒ මොහොතේ මොකද කරේ? තමාට අයිති ඉඩම් විකුණන්න කියන එක. ඒ සඳහා තමන්ට අවශ්‍ය මුදල් එකතු කරනවා. ඒ හරිද තමන්ගේ තියෙන භෞතික දේවල් භෞතික ඉඩම් සියල්ල මුදල් බවට පරිවර්තනය කරනවා. අර මුදල් බවට පරිවර්තනය කළා ඔහු ඒ මහන්සිය ගත්තා. පියාණන්ගේ ප්‍රේමය තමන් පෙන්වන්න කියලා. යසන්ද විශේෂයෙන් මෙතන පෙන්වන්න බානේ මේ පියාණන්ගේ තියෙන ප්‍රේමය. දැන් විශේෂ මූලික ලකුණ අපිට දකින්න පුළුවන් මෙතන පියාණන්ගේ තියෙන විශේෂ ලකුණ. ඔබ ලියා ගන්න බලන්න පියාණන්ගේ තියෙන හදවතේ ස්වභාවය ඉවසීම. patience. ඉවසීම. අපේ දෙවි පියාණන් ඉවසන දෙවි. දැන් ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරන patience කියන එකට පරණ ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරන long suffering. long suffering. ඒක මොකක්ද කියන්නේ? long කියන්නේ මොකද්ද? දීර්ඝ කාලීන suffering කියන්නේ දුක් විඳීම. කාට හරි හරිලා කියන්න බලන්න ඉවසීම කියන්නේ දීර්ඝ කාලීන දුක් විඳීම. හරිලා කියන්න බලන්න. දීර්ඝ කාලීන දුක් විඳීම. ඒක දේවචනේ කියනකොට මේ ගුණාංගය ඔබ තියා ගන්න ඕනේ කියන්නේ මොකද්ද පෙන්සරි? දීර්ඝ කාල වශයෙන් දුක් විඳීම. දීර්ඝ කාල වශයෙන් දුක් විඳීම. හරිද? දීර්ඝ කාල වශයෙන් දුක් විඳීම. දැන් මේ වචනේ තවත් නිර්වචනයක් දීලා තියෙන ඉංග්‍රීසි ඩික්ෂනරි කියවනේ ability to face evil without complaint. Patience කියන්නේ ඉවසීම කියන්නේ ability to face evil without complaint. නපුරට මුහුණ දීමේ හැකියාව. හැබැයි ඒක තමන් මුහුණ දෙන එක ගැන කිසිම ආකාරයක මැසිලු දොඩවන්නේ කතා කරන්නේ. ඔහේ නිකන් ඉවසන්න. දැන් තේරුණාද? මෙතෙන්දී දෙවියන් වහන්සේගේ ස්වභාවය මේ පියාගේ ස්වභාවය තමාගේ පුත්‍රයා තමන්ත් එක්ක ඉන්න මේ පුත්‍රයා තමන්ට විරුද්ධව මා කැත ජඩ කිලුතු වැඩක් කරනවා. තමන්ගේ ඉඩම අරගෙන තමන්ගේ වස්තුව මේ පියාගේ වස්තුව ඕකේන මේක විකුණන්න මට කොටසක් දෙන්න. නාකිය උඹ මට වැඩක් නැහැ මේ පස්සේ. මම යනවා මේ ගෙදර ඔක්කොම අත්හැරලා. වාගේ පාරන්නේ මට වෙන්නේ ඊට පස්සේ වැඩක් නැහැ. මට ඕන විදිහට මගේ මුදල් වියදම් කරන්න පුළුවන්. එවැනි වචන කියනකොට ඔහු එදී ඉවස ගන්නවා. ඒ වචනේ එක දෙයක් කියන්නේ මේ පියා හැරිලා එක වචනයක් කතා කරන්නේ. බෑ කිව්වේ නැහැ. ප්‍රශ්න කරේ නැහැ. ඊටමත් ඉවසිලිමත්ව අවශ්‍ය දේ පුතා අපි කරමු. හැකිතරම් ඉක්මනින් මම ඔබට මේ දේ දෙනවා. දැන් මම හිතන්නේ භූමික පියෙක්ට මේ දේ මේ ගුණාංගය තියෙයි කියලා. අපි ඔක්කොම පියවරුන්ට මේ දේ හරිය අපහසුයි. බෙදේ වචනේ අපි දකින්න පුළුවන් වෙයි. අපේ දෙවි පියාණන්ගේ හදවත මෙවැනි හදවතක්. උන්වහන්සේගේ හදවත මා මොනතරම් ඔබ ලැජ්ජා කරන්න පුළුවන්. ඒ කාලේ හැටියට ධර්මයේ මේ ආකාරයෙන් හැසිරෙනකොට ඒක පියාට මහා ලොකු ලැජ්ජාවක්. ඔබ මගේ මූණේ
දැරි ගන්නවා කියලා කියනවා. අද වටේ පිටේ ඉන්න කට්ටිය යනකොට පියා ගිහලා නම් අපේ ඉඩමක් වෙන විකුණන්නේ නිසාන ඇයි විකුණන්නේ? මගේ පුතා ඉල්ලනවා උගේ අයිති. ඇයි පුතා ඉල්ලන්නේ ඉඩම? ඔබ හොඳට හැදුවේ නැහැ නේද දරුවෝ? ඔය දරුවෝ හොඳට හැදුවම ඔහොම හැදෙන්නේ නැහැ නේද? පියාට ඒ වැරදි පටවන. මිනිස්සු දේවල් කියනකොට ඔහු ඉවසුවා. ඔහු ඉල්ලනවා දෙන්න. කම්බකල අනිත් අය ඔහු කියන්නේ නැති. ඇයි දෙන්නේ? බෑ කියපන්. එහෙම දෙන්න වැඩක් නැහැ. නැත්නම් මම ඒ දේ ඔහුට දෙනවා. ඒ කියන්නේ පියා තමන්ව පුත්‍රයා තමන්ව ප්‍රතික්ෂේප කරනකොට ඒ දේ ඉවසනවා. අපේ පියාණන්ගේ ස්වභාවය, දෙවි පියාණන්ගේ ස්වභාවය ඇවිල්ලා උන්වහන්සේව අපි ප්‍රතික්ෂේප කරා. උන්වහන්සේ ඒ දේ ඉවසනවා. ඒ දේ ඉවසන උන්වහන්සේ විරුද්ධව කතා කරනකොට ඒ දේ උන්වහන්සේ ඉවසනවා. අපි උන්වහන්සේ විරුද්ධව ලැජ්ජා කරනකොට උන්වහන්සේ ඒ දේ ඉවසනවා. අපිට විරුද්ධව උන්වහන්සේ වචනයක් කතා කරන්න. ඒකයි වටේ ඉවසීම කියන වචන තේරුම. වචනයක් කතා කරන්න. නිශ්චලව අපිට කරන්න දෙයක් කරන්න දීලා ඉඩහරිනවා. පියා මොකද්ද කරේ? මෙතෙන්දී ශාප කරන්න තිබුණා. ඔබ මේ සල්ලි අරගෙන කුණු වෙලා විනාශ වෙලා යනවා දැනගන්න. මම මහන්සියලා හම්බ කරපු මේක. හරිද? ඔබ මේ දේවල් නැති වෙලා නැති බංග වෙලා යනවා. අපි බොහෝ විට පියවරුන් හැටියට මව්වරුන් හැටියට අපි දරුවන්ට සමහර ශාප කරනවා. මම ඔබට කන්න දුන්නේ ඉන්න දුන්නේ මම ඉස්කෝලේට ආවේ මේවටද? කත දේවල් ඔක්කොම කියනවා. මෙතෙන්දි මේ කියා වචනයක් කතා කරනවා. ඔව් ආශාද තමන්ගේ තිබුණු ආශාදය උඩ දුන්නා මිස ශාපයක් දෙනා නෑ. ශාප කරේ නෑ. අපේ දිව්‍ය මහන්සියගේ හදවත මේකෙන් පෙන්වන්න බලන්නේ යේසුස් වහන්සේ. උන්වහන්සේගේ හදවතේ තියෙන ඉවසීම මොනතරම් ඉවසන දෙවි කෙනෙක්. අපි පව් කරත් අපි උන්වහන්සේ විරුද්ධව ගියා. අපි උන්වහන්සේ විරුද්ධව කතා කරා. උන්වහන්සේ ඉවසන. මෙවැනි දෙවි කෙනෙක් අපිට ඉන්නවා. මේක විස්තර කරන්න ජෝන කතාවක් බැලුවොත් ජෝන මොනතරම් දෙවි මහන්සියකින් ඈත් වෙලා ගියාද? දෙවි මහන්සියගේ හඬ ඇහිලා ඔහු තමාගේ මාවත යනවා. ඒ වුණත් උන්වහන්සේ ප්‍රේමය පසුපසනා මාකරේ අල්ලගත්තා. ඒ ප්‍රේමයෙන් ඔහුට දුවන්න බැරි වුණා. අවසානයේදී ඔහු ප්‍රතික්ෂේප කළා. ඒ උන්වහන්සේ ප්‍රේමය තවතා. සමහරවිට අපි උන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේගේ ඉවසීම ඒ සීමාවක් අපිට දකින්න බැහැ. මොනම සීමාවක් පේතුස් කියන බැලුවොත් පේතුස් යේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. යේසුස් වහන්සේව දන්නේ නැහැ කියලා කියනවා. ඒ වුණත් උන්වහන්සේගේ ප්‍රේමය පසුපස කරනවා. ඒ ප්‍රේමයෙන් ඈත් වෙන්න හැටියක් නැහැ. ඔය යන්නේ නැතන. ඒ ප්‍රතික්ෂේප කරපු අවස්ථාවක උන්වහන්සේගේ දැස පේතුස් කියනවා. ඉවසීම. කෙලවරේදී බැලුවා පේතුස් හොයාගෙනම යේසුස් වහන්සේ. මේ ප්‍රතික්ෂේප කරපු මනුෂ්‍යව හොයාගෙනම යේසුස්. මේ තමයි උන්වහන්සේගේ තියෙන ඉවසීමේ ස්වභාවය. අද උදෑසන උන්වහන්සේ අපිට එක දෙයක් කියන්නේ අපේ හදවත් මේ දෙවි පියාණන් කිරීම කරන්න පුළුවන්. මෙවැනි හදවතක් තියෙන දෙවි කෙනෙක් කියලා පුරුදු කරන්න පුළුවන්. අපි කරේ ඉතා මහත් ඉවසිල්ලක් තියෙනවා. අපි උන්වහන්සේ සලකන්නේ අපි කරපු වරදි අනුව නෙවෙයි. සංගීත කණ්ඩායම් කරුණා කරගෙන අපි කරපු වැරදි උන්වහන්සේ එකිනෙක එකතු කරගෙන ඉන්නේ නැහැ. අපි කියපු දේවල් උන්වහන්සේ වාර්තාගත තියාගෙන ඉන්නේ නැහැ.